carrot, beet, රාඹු, සංචිත මුල් කියන වර්ගය අපි කතා කරන්නේ මේ ආහාර ගබඩා කරපු මුල්. එතකොට මුදුන් මුලේ ආහාර ගබඩා කරපු ඒවා තමයි carrot, beet, රාඹු ආදී. carrot, beet, රාඹු ආදී මුදුන් මුලෙහි ආහාර ගබඩා කර තිබේ. මුදුන් මුලෙහි ආහාර ගබඩා කර තිබේ. මඤ්ඤොක්කා බතල ආදී මඤ්ඤොක්කා බතල ආදී ආහාර ගබඩා කර තිබෙන්නේ. මඤ්ඤොක්කා බතල ආදී ආහාර ගබඩා කර තිබෙන්නේ පාර්ශ්වික මුල් වලය. පාර්ශ්වික මුල් වලය. පාර්ශ්වික මුල් වලය. පාර්ශ්වික මුල් කියන්නේ මොනවද කියලා මතක ඇති. මුල් ගැන කතා කරද්දී ප්‍රධාන මුලෙන් ආපු ශාඛා අපි කියන්නේ පාර්ශ්වික මුල් කියලා. මුදුන් මුලෙන් ආපු ශාඛා. ඒවට කියන්නේ පාර්ශ්වික මුල්. ඒවැ තමයි ඔය මඤ්ඤොක්කා බතල වගේ ඒවැදී ආහාර ගබඩා කරලා තියෙන්නේ. හැබැයි රාඹු, බීට්, කැරට් වගේ ඒවැදී ප්‍රධාන මුලේ මුදුන් මුලේම ආහාර ගබඩා කරලායි තියෙන්නේ. එතන බලමු අපි රූපයක් අඳිමු මේ සංචිත මුල් වල රූපයක් අපිට අඳින්න පුළුවන්. උදාහරණ විදිහට දැන් අපි මොනවද කියලා කියවුණානේ. මේ වගේ සංචිත මුල් කීපයක් අපිට අඳින්න පුළුවන්. අඳින්න බලන්න මුදුන් මුලක ආහාර ගබඩා කරපු එක රූපයක්.
හරි දැන් ඉවරද? අඳින්න ඉක්මනින්. ඔයිට අමතරව දැන් අර මේ තියෙන්නේ රාබු මේ බීට් කැරට් කියන දේවල් ගැනේ මඤ්ඤොක්ක වලත් ඇදලා තියෙව මඤ්ඤොක්ක වල පොඩ්ඩක් මීට වඩා වෙනස් හින්දා මඤ්ඤොක්ක කියන එක අඳින්න පුළුවන් අපිට. ශාකා විදියට තියෙන පාර්ශ්වික මුල් වල තමයි මඤ්ඤොක්ක වලදී ගබඩා වෙලා තියෙන්නේ. ප්‍රධාන මුලේ නෙමෙයි. කියන ශාකාවල ගබඩා වෙන්නේ අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා ලකිඳු. දැන් කලිනුත් කිව්වා වෙන වෙන දේවල් කරන්න යන්න ලෑස්ති වෙන්න එපා. දිගටම ඔන්ලයින් ක්ලාස් එකෙන් ඉවත් වෙලා ඉන්න වෙයි. ඔයගොල්ලන්ට කරන්න තියෙන දේවල් කරන්න මේ උගන්වන්න යන්න හදන්න එපා මෙතන. මම කරන දේවල් ඔයගොල්ලෝ කරන්න යන්න එපා. එහෙමනම් ඉතින් ඔයගොල්ලන්ටම කරන්න දීලා මම නිකන් ඉන්නම්. ස්ක්‍රීන් එකේ දැන් අඳින්නේ මම. මේ තියෙන ඔක්කොම පාර්ශ්වික මුල් වල ආහාර ගබඩා කරලා ප්‍රධාන මුල නෙමෙයි එතකොට. මේ මඤ්ඤොක්ක එතන බීට් මේ කැරට් මේකේ තියෙන්නේ පාර්ශ්වික මුල් වල මේ දෙකේම තියෙන්නේ මුදුන් මුලේ. හරි එතකොට දැන් මේ ආහාර ගබඩා කරපු මුල් සංචිත මුල් කියලා පොදුවේ කියන්නේ කැරට් බීට් රාබු වගේ මුදුන් මුල. නමුත් මඤ්ඤොක්ක වල පාර්ශ්වික මුල් වලයි ගබඩා කරලා තියෙන්නේ. බලමු ඊට පස්සේ ඊළඟ මුල් වර්ගයට යන්. මෙන්න මේ මුල් වර්ගයක් විශේෂ මුල් වර්ගයක්. එය නිදි කුම්බා පැලෑ ටිකක් ගලවලා ගත්තොත් මුල් ටික පස් ටික අයින් කරලා බැලුවාම මුල් වල තියෙනවා මෙන්න මේ වගේ ගැටිති. මේකේ පේන්න තියෙනවා ඔයගොල්ලන්ට බලන්න මුල් වල ගැටිති පිටලා තියෙනවා.
මේ තියෙන්නේ එහෙම ගැටිති මෙන්න මේ තැන්වල තියෙන ඒ ටික බලන්න හොඳට. ඒ මුල් වල තියෙන මෙන්න මේවට කියන මූල ගැටිති කියලා. මේ මූල ගැටිති වල විශේෂතාවයක් තියෙනවා. ඕවා ඇතුලේ ඉන්නවා බැක්ටීරියා වර්ගයක්. මේ බැක්ටීරියාවට පුළුවන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කියන වායුව උරා ගන්න. උරාගෙන ඒවා ශාකයට ලබා ගන්න පුළුවන්. බැක්ටීරියා වර්ගය අපි හඳුන්වන්නේ රයිසෝබියම් කියලා. රයිසෝබියම් කියන බැක්ටීරියාව රයිසෝබියම් මේ රයිසෝබියම් බැක්ටීරියා මූල ගැටිති තුල ජීවත් වෙමින් ඒවැ නයිට්‍රජන් උරා ගැනීමක් කරන නිසා රයිසෝබියම් මගින් අර ශාකයට නයිට්‍රජන් ලැබෙනවා. ඒ නිසා නිසරු පසක වුණත් මේ ශාක වලට වැඩෙන්න පුළුවන්. මොකද මේ රයිසෝබියම් අර නයිට්‍රජන් අරන් දෙන නිසා. නිදිකුම්බ වල විතරක් නෙමෙයි මෑ බෝංචි දඹල වගේ ශාකවල මේ මූල ගැටිති තියෙනවා. මේ සම්පූර්ණ කුලයටම කියනවා රනිල කුලය කියලා. මෑ බෝංචි දඹල නිදිකුම්බ වගේ වයිති වෙන කුලය. ඊළඟ විශේෂ මුල් වර්ගයේ විදියට ලියමු තරුවක් දාලා නැත්නම් ඒ අංකේ දාලා හරි ඊළඟ මූල ගැටිති සහිත මුල් කියලා. මූල ගැටිති සහිත මුල්. මූල ගැටිති සහිත මුල්. ඒකේ අර්ථය ලියමු. නිදිකුම්බා මෑ බෝංචි නිදිකුම්බා මෑ බෝංචි දඹල වැනි රනිල කුලයේ ශාක වල රනිල කුලයේ ශාක වල මූල පද්ධතියේ තැනින් තැන ගැටිති ඇත. මූල පද්ධතියේ තැනින් තැන ගැටිති ඇත. ඒවා මූල ගැටිති නම් වේ. මෙම මූල ගැටිති තුල
රයිසෝබියම් නැමැති වචනේ හරියට ලියන්න බලලා රයිසෝබියම් නැමැති එම මූල ගැටති තුල රයිසෝබියම් නැමැති බැක්ටීරියා වර්ගය රයිසෝබියම් නැමැති බැක්ටීරියා වර්ගය ජීවත් වේ. රයිසෝබියම් නැමැති බැක්ටීරියා වර්ගය ජීවත් වේ. ඔවුන් රයිසෝබියම් නැමැති බැක්ටීරියා වර්ගය ජීවත් වෙයි. ඔවුන් මොනවද දැන් අර උරා ගන්නවා කිව්වේ? ඔවුන් වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව ඔවුන් වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව අවශෝෂණය කරගනී. වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව අවශෝෂණය කරගනී. හරි. දැන් එතකොට පැහැදිලිද මේකේ විශේෂත්වය? සමහර මුල් වර්ගවල තියෙන ගැටිති වර්ගයක් මූල ගැටිති කියලා කියනවා. ඒ මූල ගැටිති ඇතුලේ ඉන්නවා රයිසෝබියම් කියන බැක්ටීරියා. ඒගොල්ලෝ වායුගෝලයේ ඉඳලා නයිට්‍රජන් වායුව උරා ගන්නවා. එතන අපි මේකේ රූපයක් අඳිමු. මේ විදිහේ රූපයක් එතන සටහන් කරලා තියෙමු. මේ තියෙන්නේ මූල ගැටිති සහිත මූල පද්ධතියක්. මේ කළු පාටින් තියෙන්නේ මූල ගැටිති. රූපය එතන අඳින්නකෝ. මූල ගැටිති. මේ මූල ගැටිති ඇතුලේ තමයි රයිසෝබියම් කියන බැක්ටීරියා ජීවත් වෙන්නේ. රූපය අඳින්න බතන. හරිද? දැන් එතකොට අපි මුල් වර්ග තම විශේෂ කාර්යයන් කරන මුල් වර්ග ගොඩක් කතා කළා. මේවා මතක තියාගන්න සහ රූපය දැක්කාම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද මේවා විභාගෙදී රූපය දීලා අහන්න පුළුවන්. බලන්න මේ වර්ග මතකද කියලා. මේ අපි කිව්වේ මොන මුල්ද? සංචිත මුල්. මේ තියෙන්නේ වායුදර මුල්. මේ තියෙන්නේ ආලග්න මුල්. මේ තියෙන්නේ වායව මුල්.
මේ කයුරු මුල්. මේ තියෙන්නේ කරු මුල්. කරු මුල් අතු වලින් ආපුවා. කයුරු මුල් කඳෙන් පොළොවට ආපුවා. වායු මුල් වායුගෝලයට විහිදිච්ච ජල වාෂ්ප පුරා ගන්නවා. ආලග්න මුල් නම් ආධාරක ශාකයට හයි වෙනවා. වායුදර මුල් වාතය උරා ගන්නවා. සංචිත මුල් ආහාර ගබඩා කරලා තියෙනවා. මූල ගැටිති සහිත මුල් ඒක විශේෂත්වය තමයි ඒක ඇතුළේ ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියා වර්ගය. ඒගොල්ලෝ වායුවල නයිට්‍රජන් උරා ගන්නවා. එතකොට මේ මූල ගැටිති සහිත ශාක ඇතුළේ ඉන්න බැක්ටීරියා මගින් පස්ස සරු කිරීමකුත් වෙනවා. මොකද මේ ගස් මිය ගියාම අර ඇතුළේ ගබඩා කරපු නයිට්‍රජන් ටික පසට එකතු වෙනවා පොහොර විදියට. ඒ නිසා වාසියක් තියෙනවා පසට. වෙනම වාක්‍යයක් විදියට යටින් ලියලා තියන්න රූපේට යටින් මූල ගැටිති සහිත රනිල කුලේ ශාක මිය ගිය විට මූල ගැටිති සහිත රනිල කුලේ ශාක මිය ගිය විට ඒවායේ ඇති නයිට්‍රජන් පසට එකතු වේ. ඒවායේ ඇති නයිට්‍රජන් පසට එකතු වේ. හොඳයි දැන් අපි කතා කරපු මේ මුල් වර්ග සහ ඒවැ කාර්යයන් ටික එකට ගත්තොත් මේ වගේ වගුවකට ගන්න පුළුවන්. බලන්න සමහර විට විභාගෙදී මෙන්න මේ වගේ වගුවක් පුරවන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමහර කොටස් හිස්තැන් දීලා ඔයගොල්ලන්ට පුරවන්න දෙන්න පුළුවන්. මේ විදිහට හිස්තැන් දීලා ඔයගොල්ලන්ට පුරවන්න කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන මතක තියාගන්න වෙනවා. බලන්න මේවා දැන් මතක් කරගන්න පුළුවන්ද කියලා දැන් මෙහෙම දුන්නොත් මේ වගේ හිස්තැනක් දුන්නොත් මේවා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි මෙතන තියෙන දැන් අපි කතා කරපු ටික ආපහු මම දාලා තියෙන්නේ. බලන්න කරුමුල් දුග ගස්වල තියෙනවා. අතු වලට ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. කයුරු මුල් වැටකෙය රම්පේ වගේ ඒවා තියෙනවා. ශාක කන්දට ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. වායු මුල් ඕකිඩ් වර්ගවල තියෙනවා. වාතයේ තියෙන ජල වාෂ්ප පුරා ගන්නවා. සමහර ඒවා ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ කරනවා. ආලග්න මුල් උලත් ගම්බිරිස් වගේ ඒවා තියෙනවා. කඳට ආධාරකයක් විදිහට මේ ඉහළ නගින්න උදව් වෙනවා. වෙන ආධාරකයකට හයි වෙන්න. ඊළඟට තවත් වර්ග කීපයක් කිව්වනේ වායුදර මුල් කඩොල් කිරල වගේ ඒවා තියෙනවා. වායු ගෝලයත් එක්ක වායු හෝමාරුවට උදව් වෙනවා. සංචිත මුල් කැරට් බීට් මඤ්ඤොක්ක බතල වගේ ඒවා තියෙනවා. ආහාර තැම්පත් කරන්න උදව් වෙනවා. මූල ගැටිති සහිත මුල් නිදිකුම්බා සහ ඔය මෑ බෝංචි දඹල වගේ රනිල කුලේ ශාකවල තියෙනවා. මේ බැක්ටීරියා වර්ගයක් ජීවත් වෙනවා. මතක තියාගන්න නම මොකද්ද? රයිසෝබියම් කියන බැක්ටීරියාව වායුගෝලයෙන් නයිට්‍රජන් උරා ගන්න යාට පුළුවන්. හරි මේ මුල් සම්බන්ධව ඔයගොල්ලන්ට සාරාංශයක් විදිහට මතක තියාගන්න ඕන කාරණා ටික. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අය කොලයක් වගේ එකක මේ සාරාංශයක් වගේ මෙහෙම වගුවක් හදලා ගහලා තියන්න බිත්තියේ. එතකොට නිතර නිතර දකින්නකොට මේ ටික ඉබේම මතක හිටියි. පොතේ ලියපු ටික වගුවට ගන්න පුළුවන්. ඊට පස්සේ අනුමාත්‍රිකාවක් විදිහට අපි ලියමු. වෙනම මේක පොඩ්ඩක් මතක තියාගන්න ඔය මේ අර ඉස්සෙල්ලාම කියපු මේ වායුදර මුල් තියෙනවා කියන කිරල වල ඒ කිරල වල වායුදර මුල් වලින් තමයි අර කිරල මූඩි කිරල ඇබ කියලා තියෙන ඔය සමහර බෙහෙත් බෝතල් වලට එම හයි කරලා තියෙන්නේ. කිරල ඇබ කියලා. අන්නේ ඇබ හදලා තියෙන්නේ
අර කිරළ ගස්වල වායුධාර මුල් වලින් සියුම් සිදුරු ඒවා තියෙනවා. අපේ ඇහැට පේන්නේ ඇති තරම් සිදුරුත් තියෙනවා. බෝතල් මූඩි වලට පාවිච්චි කරන්නේ ඔය කිරළ ඇබ හදන්න ගන්නේ මේ වායුධාර මුල් කිරළ වල තියෙන. හරි. ඊට පස්සේ තන අනුමාත්‍රිකාවක් විදිහට ලියමු. වෙනම අනුමාත්‍රිකාවක් විදිහට ලියමු. ශාක කඳන් වල විවිධත්වය කියලා. ශාක කඳන් වල විවිධත්වය. ශාක කඳන් වල විවිධත්වය. කඳ කියන කොටස ඔයගොල්ලෝ දන්නවා පොළවෙන් උඩට තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට එක එක කඳන් එක එක විදිහට තියෙනවා. දැන් ඉහළට වර්ධනය වෙන ඍජුව තියෙන කඳන් තියෙනවා. සමහර කඳන් වල තියෙන දුර්වල කඳක්. එතකොට දැන් සමහර කඳන් මේ වගේ එහෙම පොළවෙන් උඩට ආපු ඔහම කඳන් තියෙනවා. තව සමහර කඳන් තියෙනවා අතු ගොඩාක් විහිදිච්ච ශාක කඳන් තියෙනවා. තව අපිට හම් වෙනවා මේ වගේ කිසිම අතු බෙදීමක් නැතිව ඉහළට වර්ධනය වෙච්ච පොල් පුවක් කෙතුල් වගේ ශාක කඳන්. තව කට්ටියක් ඉන්නවා මේ දුර්වල කඳක් තියෙන නිසා මේ බිම වැතිරිලා තමයි ඒගොල්ලෝ වර්ධනය වෙන්නේ. බිම වැතිරිලා වැඩෙන්නේ ඒ බතල බින් තඹුරු උඳු පියලිය ඒ වගේ මේ කඳ බිම වැතිරිලා වැඩෙනවා. දුර්වල කඳක් තියෙන්නේ. ඒ අතරේ තවත් කට්ටියක් ඉන්නවා දුර්වල කඳක් තියෙන උනාට ඒගොල්ලෝ කැමති නෑ බිම වැතිරිලා වැඩෙන්න කොහොම හරි උඩ යන්න බලන්න. ඒගොල්ලෝ වෙන ආධාරකවල එල්ලිලා උඩට යනවා. දැන් එහෙම කාණ්ඩයට තමයි අයිති වෙන්නේ අපි අර ඉස්සල්ලා කිව්වේ ආරෝහක මුල් තියෙන කට්ටිය. එහෙම ආධාරකයක් හොයාගෙන ඒක උදව් කරගෙන ඉහළට වර්ධනය වෙනවා. මේ කඳන් දුර්වල කඳන් තමයි. හැබැයි ඒගොල්ලෝ ආධාරකයක් උදව් කරගෙන ඒ වුණාට උඩට යනවා. එතකොට මේ කඳන් වර්ග ගත්තාම එක එක විදිහේ විවිධත්වයන් දකින්න පුළුවන්. ඔතන කඳන් වල විවිධත්වය කියලා ලියපු තැන ඒකේ අර්ථය ලියමු. පරිසරයේ ඇති ඒකේ අර්ථය ලියමු. පරිසරයේ ඇති නොයෙක් ශාක කඳන් පරිසරයේ ඇති නොයෙක් ශාක කඳන් නිරීක්ෂණය කළ විට ඒවා අතර විවිධ වෙනස්කම් දක්නට ලැබේ.
එක මේ වෙනස්කම් දකින්න පුළුවන්. විවිධ වෙනස්කම් දක්නට ලැබෙයි. මේවා කඳන් වල විවිධත්වය නම් වේ. එතන චුට්ටක් මෙන්න මේ සටහන ඇඳලා දියමුකෝ. දුර්වල කඳන් කියනවත් ආපහු දෙකට බෙදන්න පුළුවන්. මේවත් ආයෙ දෙකට බෙදන්න පුළුවන්. බිම වැතිරී වැඩෙන කඳන් තියෙනවා. ඊළඟට ආධාරක උදව්වෙන් ඉහළට යන කඳන් වලට කියනවා ආරෝහක කඳන්. ආරෝහක කඳන්. ඒ කියන්නේ ආධාරකයක් උදව්වෙන් ඉහළට යන අය. මේ සටහන එතන ඇඳලා තියන්න. එහෙම කඳන් වර්ග ගොඩක් අපිට හම්බ වෙනවා. දුර්වල කඳන් දෙකට බෙදිය හැකි. සමහර දුර්වල කට්ටිය දැන් ඔය මම අර කලින් කිව්වේ බතල, උඳු පියලිය, බින් තඹුරු ඒ වගේ අය දුර්වල කඳක් තියෙන්නේ පොළොවේම වැතිරිලා වැඩෙනවා. හැබැයි බුලත්, ගම්මිරිස්, ඊළඟට ඔය පැෂන් ෆෘට් ඒ වගේ අයට දුර්වල කඳක් තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ බිම වැතිරිලා වැඩෙන්නේ නැතුව ආධාරක උදව්වෙන් ඉහළට යනවා. හරි මේ සටහන එතන ඉඳ ගන්නකො මේකේ තියෙනවා එතකොට කඳන් වල විවිධ වෙනස්කම්.
හරිද දැන්? ඒතර මෙතන කඳන් වල විවිධාකාර මේ වෙනස්කම් අණුව වර්ග කිරීමක් තමයි ඔය තියෙන්නේ. හැබැයි මේ මොන විවිධත්වයන් තිබුණත් පරිසරයේ තියෙන කඳන් දිහා බැලුවාම මූලික වෙනස්කම් දෙකක් අනුව මේ සියලු කඳන් දෙකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ දුර්වල කඳක් වුණත් ශක්තිමත් කඳක් වුණත් මූලිකව මේ ශාක කඳන් ගත්තාම එක වර්ගයක් තියෙනවා මේ කඳ අතු බෙදී නැති ඒවා. අතු නොබෙදී තියෙන කඳන් තියෙනවා. ඒ වගේම අතු බෙදුණු කඳන් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පොල් ගහක් අතරමැද අතු බෙදිච්ච කඳක් නෙමෙයි පොල් ගස් වලට තියෙන්නේ. කලාතුරකින් සමහරට දැකලත් ඇති ඔය අතු බෙදුණු පොල් ගස් එහෙම තියෙනවා. ඒ විකෘති තත්වයන් සාමාන්‍ය පොල් ගහක කඳ අතරමැද අතු බෙදෙන්නේ නැහැ. පුවක් ගහකත් එහෙමයි. කිතුල් කඳ අතරමැද අතු බෙදෙන්නේ නැහැ. හැබැයි කොස්, දෙල්, වෙරළු, රඹුටන්, පේර, කජු මෙන්න මේ වගේ ශාක කඳන් ගත්තාම කඳ අතරමැද අතු බෙදිලා තියෙනවා. ඒ මහ ගස් විතරක් නෙමෙයි. කූඩලු, කුප්පමේනිය ඒ වගේ ඒවත් කඳ අතරමැද අතු බෙදිලා තියෙනවා. එතන අලුත් රූලක ලියමු ඊට පස්සේ එනම රූලක ලියමු. පරිසරයේ පවතින කුමන කඳන් වර්ගයක් වුණත් උවද පරිසරයේ පවතින කුමන කඳන් වර්ගයක් වුවද මූලික වෙනස්කම් දෙකක් මත සියලු කඳන් මූලික වෙනස්කම් දෙකක් මත සියලු කඳන් පහත ආකාරයට කොටස් දෙකකට වර්ග කළ හැකිය. කොටස් දෙකකට වර්ග කළ හැකිය. එකක් තමයි අතු බෙදුණු කඳන් අනිත් වර්ගය තමයි අතු නොබෙදුණු කඳන්. අතු නොබෙදුණු කඳන්.
මෙහෙම දෙකට බෙදන්නකො එතන පල්ලෙහින්. දැන් මේ අතු බෙදුණු කඳන් තියෙන ශාක ගත්තොත් බලන්න අතු බෙදුණු කඳන් තියෙන ශාක මෙතන කීපයක් ලියන්න. මොනවද මේ වර්ගයට අයිති ශාක? ඒ වගේම අතු නොබෙදුණු කඳන් මොනවද එහෙම ශාක තියෙන්නේ? වර්ග දෙකට උදාහරණ ලියන්න බලන්න ඉස්සෙල්ලා. මොනවද උදාහරණ කියලා? උදාහරණ ලියන්න බලන්න. ලියවද? උදාහරණ ලියවද? ලියන්න බලන්න. මොනවද උදාහරණ කියලා? ලියවද උදාහරණ? අතු බෙදුණු කඳන් මොනවද? අතු බෙදිච්ච ඒවා. පරිසරයේ තියෙනවනේ එහෙම ඒවා නේද? මොනවද තියෙන්නේ? ඔව්. පිට ලියන්න පුළුවන් අඹ, කොස්, කූඩලු, කුඩා පැලෑටිත් ලියන්න පුළුවන්. උප්පමේනිය, පේර, ඒ වගේ ඒවා ලියන්න පුළුවන් මේකට. අතු බෙදෙන්නේ නැති කඳන් පොල්, පුවක්, තල්, ඊට අමතරව දැන් ගොයම් බඩයිරිඟු වගේ ඒවත් මේ අතු බෙදෙන්නේ නැති ගොඩට අයිති වෙන්නේ. තනකොළ කීපයක් ලියමුකෝ. ගොයම්, ඒවත් මේ වර්ගයටයි අයිති වෙන්නේ. අතු නොබෙදුණු කඳන්. ඒකේ බලන්න ලියන්නකෝ ඒ ටික.
කිතුල් තල් හොඳයි. කිතුල් ගන්න පුළුවන් හරි. කිතුල් හරි. තල් හරි. හොඳයි ඔයගොල්ලෝ දැන් තව ඒවත් ලියලා ඇතිනේ. බලන්න මේ ඔයගොල්ලෝ ලියපු ඒවා චුට්ටක් මට බලන්න පුළුවන් මේ ඔය කැමරාවට පොඩ්ඩක් කැමරාව ඔන් කරලා කිට්ටු කරන්න බලන්න. ලියපු ඒවා. හොඳයි. දමිත් ලියලා තියෙනවා. දහම් ලියලා තියෙනවා. පස්සින්දු හොඳයි. සමහරගේ නම් මට කියව ගන්න බෑ. ඉක්මනට යන නිසා මනුල ලියලා තියෙනවා. එසන්දි ලියලා තියෙනව නේද? පෙන්වනවද මට? එසන්දි? හරි. හොඳයි. ආදිත් ෂෙනාල් ලියලා තියෙනවා. හොඳයි. තීක්ෂණ අනේ. හිරුක හරි. ලෙෂාන් ලියලා තියෙනවා. නෙත්මි ලියලා තියෙනවා. රසින්දු ලියලා තියෙනවා. පසින්දු ලියලා තියෙනවා. හොඳයි. ජානකී ලියලා තියෙනවා. හොඳයි. පෙරේරා ලියලා තියෙනවා. සෙනුත්මි සුදර්ශනී ලියලා තියෙනවා. හරි. නෙත්මි දුල්නෙත් ලියලා තියෙනවා. හරි. සත්මා පූර්ණා දේවින්දි විනුගි හොඳයි. ඔනිති ලියලා තියෙනවා. විනුගි ලියලා තිබ්බ නේද? ඔව්. හරි. අමාශි ලියලා තියෙනවා. සනුල ලියලා තියෙනවා. හොඳයි. හොඳයි දැන් ගොඩක් අය ලියලා තියෙනවා නේද? ඔව්. සනුල පෙන්වන්නේ යුමෙත් ලියලා තියෙනවා. නිහාන්ස ලියලා තියෙනවා. සෙනුත්මි ලියලා තියෙනවා. ලකින්දු ලියලා තියෙනවා. මාගි ලියලා තියෙනවා. හරි. විදුනි ලියලා තියෙනවා. දිමුත්තු ලියලා තියෙනවා. චමත් ලියලා තියෙනවද? මට පේන්නේ අත විතරයි පේන්නේ චමත්ගේ. දනීෂා ලියලා තියෙනවා. හරි. නදුල ලියලා තියෙනවා. මේදානි හරි. රසින්දු ලියලා තියෙනවනේ. හරි. දහම් හරි. දැන් සමහර අය නමෙන් ඇවිල්ලා නැති නිසා සමහර අයගේ කියන්න විදිහක් නැහැ. සමහර අය ෆෝන් එකේ නමිනුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆෝන් එක ලියලා තමයි මට කියන්න වෙන්නේ. නේද? විහාන් උත්මික හරි. හරි. ගොඩක් අය ලියලා තියෙනවා. හොඳයි. දැන් මේ ලියලා තියෙන්නේ මොනවද? වෙනාදි ලියලා තිබ්බද? හරි. මේ ලියලා තියෙන්නේ මොනවද? මේ ලිව්වේ අපි පරිසරයේ තියෙන කඳන් බත්තාම මූලිකව මොන කඳන් වුණත් මෙන්න මේ වර්ග දෙකට ලේසියෙන් අපිට වෙන් කරන්න පුළුවන්. මොකද්ද වර්ග දෙක? අතු බෙදිච්ච කඳන් සහ අතු බෙදිලා නැති කඳන් කියලා. දැන් මේ කඳන් එක්ක සම්බන්ධයක් තියෙනවා අපි කලින් කතා කරපු අර මුල් වර්ග. මුලින්ම මතකද මුල්වල විවිධත්වය යටතේ ශාකවල තියෙන මුල් මූලික වර්ග දෙකකට බෙදුවා. මතකද? මොනවද මූලික වර්ග දෙක? ශාකවල මුල් මෙන්න මූලික වර්ග දෙකක් බෙදුවා. මුදුන් මූල පද්ධතියක් සහ තන්තු මූල පද්ධතියක් තියෙනවා විදිහට. මතකයි නේද? එහෙනම් දැන් ඔය අපි නම් කරපු ඒ වෑදි ලැබිච්ච
අතු බෙදුණු කඳන් තියෙන්නේ මුදුන් මූල පද්ධති තියෙන ගස්වල. අතු නොබෙදුණු කඳන් තියෙන්නේ මොනවද? තන්තු මූල පද්ධති තියෙන ගස්වල. බැලුවොත් ඕගලන්ට මේ සමානකම් බලන්න පුළුවන්. දැන් මීට කලින් මතකද මූල පද්ධතිය හොයාගන්න පුළුවන් කියවනේ කඳ දිහා බලලා. මුදුන් මුල්ද තියෙන්නේ තන්තු මූල පද්ධතියද තියෙන්නේ කියලා හොයන්න පුළුවන් කව කඳ දිහා බලලා. එහෙනම් මේ සම්බන්ධය පොඩ්ඩක් මතකයේ තියාගන්න. මොකද්ද? අතු බෙදිච්ච කඳන් වල සාමාන්‍යයෙන් තියෙන්නේ මොන මුල්ද? අතු බෙදිච්ච කඳන් වල තියෙන්නේ මුදුන් මූල පද්ධතිය. අතු බෙදිලා නැති කඳන් වල තියෙන්නේ තන්තු මූල පද්ධතිය. හරි. ඒ සම්බන්ධතාව මතක තියාගන්න. දැන් මේ මූල පද්ධති ගත්තාම ශාකයක මුල මගින් ඉටු වෙන කාර්යයන් ගැන කිව්වා අපි. ඒ විදිහටම එහෙනම් බලමු ශාක කඳන් මගින් ශාකයට ඉටු වෙන කාර්යයන් මොනවද කියලා. එතන අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න වෙනම අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න ශාකයක කඳ මගින් ඉටුවන ශාකයක කඳ මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍ය කියන්නේ කාර්යයන්. ශාකයක කඳ මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍ය. ශාකයක කඳ මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍ය. ඉටුවන ප්‍රධාන කෘත්‍ය. දැන් මූලික කෘත්‍යයන් කාර්යයන් ගත්තාම එකක් තමයි ශාකයක කඳ තමයි පුෂ්ප, පත්‍ර, අංකුර, ඵල, බීජ මේ සියල්ලම දරාගෙන ඉන්නේ. පුෂ්ප, පත්‍ර, අංකුර, ඵල, බීජ දරා සිටීම එක ප්‍රධාන කාර්යයක් ශාක කඳක් මගින් ඉටු වෙන. ඒ වගේම මේ ශක්තිමත් බව ඇති කිරීම. ඒකට කියනවා සන්දාරකතාව ලබා දීම කියලා. ඒ ශක්තිමත් භාවය ලබා දෙනවා. ඒ වගේම කඳ දිගේ තමයි මුලෙන් උරා ගන්න ජලය කනිජ ලවණ ඉහළට ගමන් කරන්නේ. ඒකත් කඳ මගින් කරන කාර්යයක්. අපි එතන 1 2 කියලා දාලා මේ කාර්යයන් කිහිපයක් ලියමු. පළවෙනි එක විදිහට ලියමු පුෂ්ප පත්‍ර එක දිගට ලියාගෙන යන්න වාක්‍යයක් විදිහට. පුෂ්ප පත්‍ර අංකුර ඵල දරා සිටීම. පුෂ්ප පත්‍ර අංකුර ඵල දරා සිටීම එක ප්‍රධාන කාර්යයක්. ඊළඟට ශක්තිමත් බව ලබා දීමට වෙනම කියනවා සන්දාරකතාව ලබා දීම කියලා. ඒක අපිට දෙවෙනි එකක් විදිහට ලියන්න පුළුවන්. දෙවෙනි එකක් විදිහට ලියමු දෙවෙනි කාර්යයක් විදිහට ලියමු ශක්තිමත් බව ලබා දීම හේවත් සන්දාරකතාව. ශක්තිමත් බව ලබා දීම හේවත්
සන්දාරකතාව ලබා දීම. ඒකෙන් තමයි දරා සිටින්න පුළුවන් වෙන්නේ. ඒ ශක්තිමත් බව ලබා දීම නිසා. ශක්තිමත් බව ලබා දීම හේවත් සන්දාරකතාව ලබා දීම. ඒ වගේම තව කාර්යයක් විදිහට ලියන්න පුළුවන් තුන්වෙනි කාර්ය විදිහට ආහාර සහ ජලය පරිවහණය කිරීම. ඒ කියන්නේ හැමයා ගෙනියනවා. තුන්වෙනි කාර්ය නැත්නම් කෘත්‍ය ආහාර සහ ජලය ගෙන යාම. ඒකට කියනවා ගෙන යාමට කියනවා පරිවහණය. ආහාර සහ ජලය ගෙන යාම. ඒකත් එතකොට කඳෙන් කෙරෙන කාර්යයක්. ආහාර සහ ජලය පරිවහණය කියලාත් කියන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ සමහර කඳන් අපි කඩලා හරි කපලා හරි පොළව ඇන්නාම පැලවෙනවා. සමහර ඒවා පොළවේ වැටිලා තියෙන කොටත් කඳෙන් පැලෙනවා. මතක් කරලා බලන්න එහෙම කඳන් මඤ්ඤොක්කා කඳක් පොළවේ වැටලා තිබුණොත් ඒකේ තැන් තැන් වලින් උඩට පැල හට ගන්නවා. වැටකිය වගේ එකක් පොළවේ වැටලා තිබුණොත් ඒ කඳෙන් පැලෙනවා. ඒකත් එතකොට සමහර කඳන් වලින් කරන කාර්යයක්. දැන් බත්තල මඤ්ඤොක්කා සමන්පිච්ච අන්න ඒ වගේ කඳන් වලින් අලුතින් පැල ඇති වෙන්න පුළුවන්. ඒක අපි කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. කඳෙන් අලුත් පැල ඇති වෙනවා. සමහර ඒවා මුල් වලින් පැල ඇති කරනවා. ඒ වගේ සමහර කඳන් වලිනුත් පැල ඇති කරන්න පුළුවන්. හතරවෙනි කෘත්‍ය විදියට ලියමු. හතරවෙනි කෘත්‍යය සමහර කඳන් මගින් අලුත් ශාක ඇති කිරීම. හෙවත් අලුත් ශාක ඇති කිරීම හෙවත් වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. අලුත් ශාක ඇති කිරීම හෙවත් වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. ඒකත් එතකොට ශාක කඳකින් ඉටු වෙන කාර්යයක් විදියට ගන්න පුළුවන්. ඒකේ උදාහරණ කීපයක් ලියලා තියමු. උදාහරණ විදියට ගන්න පුළුවන් මඤ්ඤොක්කා බතල වැටමාර සමන්පිච්ච ඒ වගේ ඒවා මේ කඳ කොටස් වලින් අලුත් පැල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර අතු කැබලි කඩලා පැල කරන්නත් පුළුවන්. කඳ කොටස් කඩලා පැල කරන්න පුළුවන්. ඒ වද වගේ ඒවා ක්‍රෝටන් මල් වර්ග ඒ වෙනුත් කඳෙන් අලුත් පැල ඇති කරන්න පුළුවන්. ඊළඟට
මෙන්න මේ ශාක වර්ගය ඔයගොල්ලෝ අඳුරනවා නේද බලන්න. මේ ශාක වර්ගය දැකලා ඇති. ඔව් සමහරු නම් මේක අඳුරගෙන තියෙනවා. පතොක් කියන ශාක වර්ගය. පතොක්. කටු තියෙනවා. දැන් මේකේ මේ විශාලව කොළ වගේ තියලා තියෙන්නේ හැබැයි පත්‍ර නැත්නම් කොළ නෙමෙයි. මේ කඳ තමයි මේ තියෙන්නේ. බැලුවාම කොළ පාට වර්ණයක් තමයි කඳට තියෙන්නේ. සම්පූර්ණ කඳම කොළ පාට ස්වභාවයක් තියෙන්නේ. තව ඊට අමතරව මේ වගේම කොළ පාට කඳන් තියෙන තව ඒවා තියෙනවා. හාතවාරිය ගත්තොත් මේ හාතවාරිය වලත් කඳ කොළ පාට තමයි තියෙන්නේ. හාතවාරිය. හීරැස්ස කියන වර්ගය කඳ කොළ පාටින් තියෙන්නේ. නවහන්දිය කියන වර්ගය කඳ කොළ පාටයි. එතන මේ ශාකවල විශේෂත්වයක් තමයි කඳ කොළ පාට වීම. කොළ පාට වුණාම කඳට තව විශේෂ කාර්යයක් කරන්න පුළුවන් වෙනවා. ඔයාලා හයේදී ඉගෙනගෙන තියෙන මේ ශාක කරන විශේෂ කාර්යයක් ගැන මොකද්ද කරන්න පුළුවන්? කොළ පාට වුණාම මේගොල්ලන්ට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. එහෙනම් මේ කඳන් වල විශේෂ ලක්ෂණයක් මේ අඳින කඳන් වල ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ආහාර නිපදවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආහාර නිපදවන්නේ ශාකයක කඳ නෙමෙයි. පත්‍ර. හැබැයි මේ කඳන් වලට කඳ කොළ පාට වෙලා ආහාර නිපදවන්න පුළුවන්කම ලැබිලා. එතන මේ තියෙන්නේ පතෝ. මේ තියෙන්නේ හාතවාරිය. හාතවාරිය. ඊළඟට නවහන්දිය කියන වර්ගය බෙදලා යන්නේ. ඔතන ඊළඟ වර්ගයේ විදිහට ලියන්නකෝ. දැන් අපි මේ ලියාගෙන ආපු එකේ එතන තියෙනවනේ නව ශාක ඇති කිරීම කියලා. ඊට පස්සේ ලියමු ඊළඟ වර්ගයේ විදිහට ලියමු කොළ පැහැති කඳන් සහිත ශාක. කොළ පැහැති කඳන් සහිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. කොළ පැහැති කඳන් සහිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. නවහන්දිය කියන වර්ගය මෙහෙම මේ බෙදි වර්ධනය වෙන ශාක වර්ගයක් විදිහට තියෙන්නේ. දිගට බෙදි වර්ධනය වෙන්නේ. එතන උදාහරණ කීපයක් විදිහට මෙන්න මේ ශාක කීපය ඇඳලා තියාගමු. උදාහරණ විදිහට ඕන ඉස්සලා ලියන්නකො පතොක් හාතවාරිය නවහන්දිය. පතොක් හාතවාරිය නවහන්දිය
මේවත් මේ පත්‍ර ඉතාම පුංචිවට තියෙන්නේ. කඳ තමයි මෙහෙම බෙදිලා වර්ධනය වෙන්නේ. කඳ කොළ පාටයි. කොළ පාට නිසා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. මේ පුංචියට තියෙන ඒවා තමයි පත්‍ර. මේ වර්ගයට අපි කියන්නේ නවහන්දිය. හරි, මේකේ පොඩි රූප ටිකක් ඇඳලා තියමු. දල රූප ටිකක් ඇඳලා තියන්නකෝ පස්සේ පාඩ කරන්න. පතොක්, හාතවාරිය, නවහන්දිය. නවහන්දිය වලත් කොළ පාට කඳක් තියෙන්නේ. ඇඟිලි වගේ බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. කඳ තමයි එතකොට මේ තියෙන්නේ කොළ පාටින්. පතොක් වලත් මේ කඳ තමයි තියෙන්නේ, පත්‍ර නෙමෙයි. පත්‍ර තමයි කටු බවට පත් වෙලා තියෙන්නේ. මේ වෙනම තියෙන්නේ කටු බවට පත් වූ පත්‍ර. කටු ඉදිරිය තියෙන්නේ පත්‍ර. අතවාරි වලත් එම කටු පිටලා තියෙනවා. කඳ තමයි එතකොට කොළ පාට වෙලා මේ තියෙන්නේ. මේ තියෙන්නේ කඳ. කොළ පාටින් පැහැදිලිව තියෙන්නේ කඳ. මේකෙත් මේ කඳ තමයි බෙදලා ගිහින් තියෙන්නේ. රූප ටික පොඩ්ඩක් සටහන් කරගමු. ඒතර මේවත් මේ විශේෂ කාර්යයන් කරන කඳන්. කොළ පාට වෙලා ප්‍රභා සංශ්ලේෂණය කරන කඳන්. සාමාන්‍යයෙන් කඳන් කොළ පාට නැහැ, දුඹුරු පාටනේ. විශාල කඳන් සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණයක් කරන්නේ නැහැ. පත්‍ර තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. නමුත් මේ ඇඳලා තියෙන ඒවා විශේෂ ශාක කඳන්. ඒවා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. රූප සටහන් ටික ඉක්මනින් ඉඳලා ඉවර කරන්නකෝ. පාඩ කරන එක පස්සේ කරන්න පුළුවන්. දැනට දාලා රූප සටහන් ටික අඳින්න පස්සේ පාඩ කරන්න.
පතොක් ආතවාරිය නව හන්දිය මේ තුන් වර්ගයේ විශේෂත්වය තමයි කඳ කොළ පාටයි. ඒ නිසාම ඒ කඳට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. සාමාන්‍ය ශාකවල කඳ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. එතකොට මේකත් විශේෂ කෘත්‍යයක් සමහර ශාක මගින් ඉටු කරන්න. දැන් මං හිතන්නේ අදට ඉවර වෙන්න ඕන. සම්පූර්ණ කරගත්තා නම් දැන් ඉතින් මතක තියාගන්නත් ඕන. දැන් රූපය දැක්කම පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. බලන්න දැන් ඉඳලා ඉවර අය මට චුට්ටක් මේ පෙන්නන්නකො බලන්නකො ඇඳපු එක චුට්ටක් පොත මේ කැමරාව ඔන් කරලා. දැන් ලකින්ද ඇඳලා තියෙනවා, දහම් ඇඳලා තියෙනවා. පෙරේරා ඔව් ඇඳලා තියෙනවා. හොඳයි පුතා. ජානකී තිබ්බට අක්කගේ නම කොහෙද නේ? හරි. නිවිඳු ඇඳලා තියෙනවා, මනෝජ් ඇඳලා තියෙනවා, ඉරෝෂන් ඇඳලා තියෙනවා. අයාමි සමහර අය මේ දැන් අක්කගේ හරි එයාගේ හරි නම දාලා තිබුණොත් ඒ නම තමයි කියවෙන්නේ ඈ. නඳුල හොඳයි. චමත් ඇඳලා තියෙනවා, ඔනිත් ඇඳලා තියෙනවා. හොඳයි. කෙනොලි ඇඳලා තියෙනවා. හරි. දෙමුතු අමාශි හරි. උනිති සත්මා නෙත්මි ලෙෂාන් අනුජනා හොඳයි. දහම් හරි. විහංග හරි. දේවින්දි ඇඳලා තියෙනවා. නෝගිත් හරි. විනුගි ඇඳලා තියෙනවා. හිරන්ති පාට කළම ඇඳලා තියෙනවා. හොඳයි. අයාමි හරි. ඉෂානි මෙහන්සා හොඳයි ඇඳලා තියෙනවා. ආදිත්‍යද ෂෙනාල් හරි. පාට කළම ඇඳලා තියෙනවා. හොඳයි. විනුදනි ඇඳලා තියෙනවා. හොඳයි. නෙත්මිත් ඇඳලා තියෙනවා. හරි. හිරුක නෙත්විදු නේද? හොඳයි. පින්හාස් හරි. උත්මික ඇඳලා තියෙනවා. දිනේෂා ඇඳලා තියෙනවා. රසින්දු ඇඳලා තියෙනවා. හොඳයි. පාට කළාම දිනුග සුදර්ශනය ඇඳලා තියෙනවා. හොඳයි. දීපිකා මෙත්නාරා මෙත්නාර ඇඳපු එක මට පෙන්වෙන්නේ නේද? අශේන් හරි. දීපිකා කියලා තියෙනවා. හරි. කවින්ත දිනේශානේ හරි. ඔයාමි හරි. පාට කළාම තියෙනවා. දහම් හොඳයි. නදුලත් දැන් පාට කරලා තියෙනවා. හොඳයි. රසින්දු පාට කරලා තියෙනවා. හොඳයි. රත්නායක හොඳයි. ඇඳලා තියෙනවා. නම් කරලා තියෙනවා.
හොඳයි දැන් ගොඩක් අය මට පෙන්නවා ඇඳලා තියෙනවා. දැන් ඔය ඇඳපු රූප සටහන් වල තියෙන රූප මේ ප්‍රශ්න පත්‍රයක දැක්කොත් ශාක වර්ගය අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මේකේ තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් කඳක් තියෙන එක. ඒතර කඳන් මගින් කරන කාර්යයන් තමයි අපි කතා කරේ. උතන මේ තව එක කාර්යයක් ලියමු රූප වලට පස්සේ තව කාර්යයක් ලියමු. එකක් තමයි සමහර වායව කඳන්. මේ වායව කඳන් කියන්නේ පොළවෙන් උඩ තියෙන කඳ. සමහර වායව කඳන් ආහාර ගබඩා කරලා තියෙනවා. වායව කඳන් ආහාර ගබඩා කරලා තියෙනවා. ඊළඟ එක විදිහට ලියන්නකො සමහර වායව කඳන් තුල ආහාර ගබඩා කිරීම වායව කඳ කියන්නේ මේ වාතයට විවෘතව තියෙන පොළවෙන් උඩ තියෙන කඳ. සමහර වායව කඳන් තුල ආහාර ගබඩා කර තිබීම. එහෙම ආහාර ගබඩා කරපු කඳක් තමයි ඔගොල්ලෝ කන කඳන් වර්ගයක් තියෙනවා මතකද? උග්ගස් වල කඳ අපි කනවනේ. ඒතර ඒ කඳේ ආහාර ගබඩා කරලා තියෙනවා. පැණි රස සීනි තියෙනවා. උදාහරණ විදිහට ලියන්න පුළුවන් උක්. ඒ වගේම කිතුල් පිටි හදන්නේ ඒවෙන් තමයි අර කඳේ ගබඩා කරපු ආහාර වලින් එකක් උක් කියන එක. ඒ වගේම කිතුල් එකෙත් ආහාර ගබඩා කරලා තියෙනවා. ඒ කිතුල් පිටි හැම හදාගන්නේ ඒ ගබඩා කරපු ආහාර වලින් තමයි. හොඳයි. එතකොට මේවා කඳන් මගින් ඉටුවන ප්‍රධාන කාර්යයන් අපිට විවිධ කාර්යයන් ගොඩක් හම්බ වුණා. එතකොට ශාක කඳන් මොනවද කරන්නේ කියන එක විවිධ ශාක කඳන් ඉටු කරන විවිධ කාර්යයන් තියෙනවා. හරි දැන් මයික් ඔන් කරලා තියෙන කතා කරන්න එපා. ඇහෙනවා මට. දැන් මේ පාඩම් කරගන්න වෙනවා එහෙමනම් කඳන් වල විවිධත්වය ගත්තාම මොනවද තියෙන විශේෂ කඳන් වර්ග මොනවද කරන්නේ? ඒ කඳන් වලින් කියන එක. ඊට කලින් අපි මුල් වර්ග ගැන කතා කළේ. අපි මේ පාඩමේ එතකොට ශාක විවිධත්වය කියලානේ මාතෘකාව තිබ්බේ. ඒතර මුල් දවසේ අපි මුල් වල විවිධත්වය ගැන කිව්වේ මේ. අද කතා කරේ කඳන් වල විවිධත්වය ගැන. ඒතර ඊළඟ සතියේ අපිට කතා කරන්න තියෙනවා මේ පත්‍ර වල විවිධත්වය. ශාක පත්‍ර වල විවිධත්වය ගැන. අපි එහෙමනම් අර එක්කෙනෙක් කුරුඳු කියලා කිව්වා මේ ආහාර ගබඩා කරපු කඳක් විදියට. ඔය ඇත්තරම ඒකත් ගන්න පුළුවන්. ඒකේ නම් මේ තෙල් වර්ගයක් ඇත්තරම තියෙන්නේ. මේ කුරුඳු තෙල් ලබා ගන්නවා කුරුඳු වලින්. කුරුඳු කියන එක අර කඳේ ආහාර ගබඩා කිරීම ගැන එක්කෙනෙක් උදාහරණයක් විදියට ඇහුවා. හරි. දැන් එහෙමනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. ඔයගොල්ලන්ගේ දැන් ගෲප් එකට මොනවා හරි විශේෂ පණිවිඩ තිබුණොත් මම දානවා. ඊළඟට මේ සටහන් දැන් ලියාගෙන යනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ඒවා තියෙනවා නම් රූප සටහන් සම්පූර්ණයෙන් ඇඳපු නැති ඒවා තියෙනවා නම් ඒ ටික සම්පූර්ණ කරන්න. සාමාන්‍ය පන්ති පටන් ගැනීම ගැන තාම අපිට මොකක්වත්ම කියන්න බෑ. මොකද මේ පාසල් පටන් ගැනීමත් තාම කිසිම තීරණයක් නැහැ. අනිත් එක සාමාන්‍ය පෙළ විභාගයෙන් නැවත කල් ගියා. සාමාන්‍ය පෙළ විභාගයේ දැන් මාර්තු 1 වෙනිදාට තමයි දින දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සාමාන්‍ය පන්ති ආරම්භ කිරීම ගැන කිසිම අදහසක් කියන්න හෝ ගන්න විදිහක් නැති තත්ත්වයක් තියෙන්නේ. අපි එමනම් අදට මේ ටික
කළා ඉවර කරමු. ඊළඟ දවසේ ආපහු අපි හම්බ වෙමු. හැමෝටම එහෙමනම් ආයුබෝවන්. සුබ රාත්‍රී. අයිබෝවන් සර්. Good night, sir. Good night, sir. අයිබෝවන් සර්. හොඳයි. Thank you, sir.